சுப உதயசனக் வணக்கம் good morning ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය මගින් සංවිධානය කරන ලද මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ඔබ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙය සංවිධානය කිරීමේදී අපිට උපකාර කළා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේවදාස මැතිතුමාටත් අපේ ස්තුතිය අපි පුද කරන්න කැමතියි. ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය කියන්නේ ශ්‍රී ලංකාවේ ස්වදේශීය සභාවන් 300ක් විතර ආවරණය කරන සන්ධානයක්. මූලික වශයෙන් කිතුණුවන් 2012 සංගණනය අනුව 7.4ක් සිටිනවා. ඒ අතරින් 6.1ක් රෝමාන කතෝලික ප්‍රජාව. ඔවුන්ව කැතලික් බිෂප්ස් කොන්ෆරන්ස් කියන එකෙන් නියෝජනය වෙනවා. සෙසු 1.3 එහෙම නැත්නම් සංඛ්‍යාත්මක ලෙස ගත්තොත් 2,90,000ක් පමණ සංඛ්‍යාව ප්‍රොතෙස්තානු කිතුණුවන් ලෙසට ගෙනෙනවා. මේ ප්‍රොතෙස්තාන් කිතුණුවන් අතරින් උත් 50% පමණ පැරණි සභාවන් යටත් විජිත යුගයේ සිට පැමිණෙනා වූ සභාවන් ඒවා NCC එහෙම නැත්නම් ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය මගින් නියෝජනය වෙනවා. ඉතුරු 50% අපි කියනවා එකට ඉවැන්ජලිකල් කිතුදහම කියලා. එහෙම නැත්නම් අද මහත් ආందోලනයක් පත් වෙලා තිබෙන born again කිතුණුවන් කියන කණ්ඩායම ටික කාලයකට ඉස්සෙල්ලා වුන්ට මූලධර්මවාදීන් කියලා කිව්වා. මේ 50%ක් විතර කිතුණු ප්‍රමාණය ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය තුලින් උත් National Christian Evangelical Alliance කියන සන්ධානය තුලින් උත් Fellowship of Free Churches කියන සන්ධානය තුලින් උත් 95%ක් විතර නියෝජනය වෙනවා. ඉතුරු සුළු ප්‍රමාණය 5%කටත් වඩා අඩු ප්‍රමාණයක් ඔවුන් කිසි සන්ධානයකින් නියෝජනය වෙන්නේ නැහැ. ඔවුන් තම තමන් නිකායන් සහ ආගම නියෝජනය වෙන කණ්ඩායම්. එතකොට අපි අද දවසේදී සමාජයේ මේක සමාජයේ බලවත් කතාවට ලක් වුණා වූ කරුණු 3ක් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පිණිසයි අපි මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය අපට හැඟෙන ආකාරයට යම්කිසි අර්ථකථනයන් වලදී වැරදි අදහසක් ඉස්මතු වෙලා සමාජයට ජනගත වෙන නිසා ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වය එහෙම නැත්නම් National Christian Fellowship of Sri Lanka කිටියට NCF කියලා කියනවා. මම NCF කියන වචනේ භාවිතා කරන්නම් මෙතෙන් පටන්. අපි කල්පනා කරා අපේ වගකීමක් අපේ යුතුයකමක් මෙය පැහැදිලි කරන්න. පළවෙනි කාරණය තමයි born again cult කියලා ජනමාධ්‍ය තුලින් ප්‍රකාශ වෙන ඒ මාතෘකාව. දෙවෙනි මාතෘකාව ලෙසට පාස්ටර්වරු කියන වචනය ඉස්මතු කොටගෙන විවිධ ප්‍රකාශන සිදු වෙනවා. ඒ පිළිබඳත් පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍යයි කියලා අපි කල්පනා කරනවා. තුන්වෙනි කාරණය මේක කාලයක් තිස්සේ වරින් වර මතුවනා වූ ප්‍රශ්නයක් අසම්මත හැරවීම or unethical conversion කියන මාතෘකාව නැවත වරක් ඉස්මතු වෙලා තිබෙනවා. අපි ජනමාධ්‍යයෙන් ඊයේ දවසේ දැක්කා රජයත් මේට මැදිහත් වෙලා මේ පිළිබඳ ක්‍රියා කරන්නට කල්පනා කරන බවක් අපිට ප්‍රකාශ කරනවා. දැන් අපි
පෙබරවාරි මාසේ අපිට වැදගත් වෙන්නේ අපි යටත් විජිතයෙන් නිදහස් වෙලා අවුරුදු 70ක 73ක නිදහස සැමරුවා. නමුත් ජනමාධ්‍ය වේදින් ඇතුළුව වෙනත් බුද්ධිමතුන් ඉස්මතු කරන්නාක්සේ අපි සැබවින්ම නිදහස ලැබිලාද කියන කාරණය වෙනත් ප්‍රශ්නයක්. අපිට තේරෙනවා අපිට හැඟෙනවා අපේ දේශය සෑම ශේස්ත්‍රයකින්ම කඩා වැටීමක් වෙලා තිබෙනවා. ව්‍යවස්ථාදායක වෙන්න පුළුවන්, විධායක වෙන්න පුළුවන්, අධිකරණ පද්ධතිය වෙන්න පුළුවන්, කඩා වැටීමක් තිබෙන බවට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඉතා වැදගත් කොටසක් ඉෂ්ට කරන්නට සිටින ෆෝත් එස්ටේට් කියලා අපි කියන මාධ්‍යත් අපි දකින විදිහට මේ කඩා වැටීමේ යම් යම් ලක්ෂණ පෙන්눔 කරන බවක් අපිට පේනවා. ඒ නිසා තමයි අද අපිට මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වලා එය නිවැරදි කරන්නට අපිට සිදු වෙලා තිබෙන්නේ. මාධ්‍යයේ ඉතා වගකීමක් තියෙනවා කරුණු කාරණා සත්‍ය ආකාරයෙන් වාර්තාකරණය කරන්න, කිසිම පක්ෂ පාටක් නොගෙන නිවැරදි වාර්තාකරණයක් කරන්න. It's the responsibility of the media when reporting to report the truth impartially, without bias and without prejudice. මෙසේ කිරීම තුළින් තමයි රටක සමතුලිතතාවය තබා ගන්න පුළුවන් වෙන්නේ කියලා අපි කල්පනා කරනවා. දැන් මාධ්‍යයේ යම්කිසි ක්‍රියාවලියක් නිසා අපි දැක්කා 1983 කළු ජූලිය සිදුවීමට වැරදි යම්කිසි වාර්තාකරණයක් සිදුවීම නිසා අපේ රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙලා මහා විශාල විනාශයක් සිදු වුණා. 1992 ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ කාලෙදී පත් කරන ලද NGO කමිෂන් වාර්තාකරණයේදීත් විවිධ වැරදි වාර්තාකරණයක් ඔබ දන්නවා කමිෂන් පත් කරනකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක පාර්ශිකවයි ඩිෆෙන්ඩ් කරන්නට අවස්ථාවක් නැහැ. එසේ ඒ වාර්තාකරණයේදීත් විශාල රැල්ලක් මතුවෙලා පල්ලි දේවස්ථාන යාඥා ගෘහයන් 250ක් 300කට විතර පහර ලැබලා විනාශකාරී දේවල් සිදු වුණා. 2003 දී අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමක් අපවත් වීමේදීත් එය මේ කිතුණුවන්ට එල්ල වෙලා යම්කිසි වැරදි වාර්තාකරණයක් නිසා ඒ වතාවෙත් මේ රැල්ල මතුවෙලා කිතුණු සභාවන් 300කට 400කට විතර පහර දීම්, ගිනි තැබීම් සිදු වුණා. ඒ නිසා අපිට පේනවා මේ මාධ්‍ය වාර්තාකරණය දී කොයිතරම් බලපෑමක් සමාජයට කරන්න පුළුවන්ද වැරදි ආකාරයෙන් කිරීමේදී දේශය තුල විවිධ ප්‍රශ්න උද්ගත වෙනවා. අපිට හොඳම උදාහරණයක් වෝටර්ගේට් සිදුවීම. එතනදී මාධ්‍යයේ යහපත් වාර්තාකරණය නිසා එවකට හිටියා වූ නික්සන් ජනාධිපතිතුමා දූරෙන් ඉවත් කරන්න පවා මාධ්‍ය මහත් කොටසක් කරා. අපි මාතෘකාවට යනවා නම් ලෝකේ නිකායන්, කිතුණු නිකායන් 33000ක් විතර තියෙනවා. මේ 33000න් ලෝකේ ජනගහනය බිලියන 7යි මිලියන 8.8 මිලියන් ජනගහනයක් සිටිනවා. එයින් 33%ක් ඒ කියන්නේ බිලියන 2යි මිලියන 6ක් මේ කිතුණු ප්‍රජාවට අයත් වෙනවා. මේ ප්‍රජාව මේ 33000 නිකායන් වලට අයත් වෙන ප්‍රජාව. ඒකේ ඇත්තටම නිකායන් එපමණ ප්‍රමාණයක් තිබුණත් අපිට ඒ ඇදහිලිවතුන්ව කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. එක කාණ්ඩයක් නාමික කිතුණුවන් කියන අය, අනිත් කාණ්ඩය මේ බෝනගේන් කියන එහෙම නැත්නම් ගැලවීම ලත් කියන ඒ මූලධර්මවාදීන් කියන ඒ වචන ගොඩක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙක විතරයි. ඕනෑම ආගමක අපි දකිනවා
බෞද්ධාගමේ වුණත් නාමික බෞද්ධ බැතිමතුන් සිටිනවා. නමුත් බෞද්ධ ධර්මය වචනයටම පිළිපදින අයත් සිටිනවා. අපි මුසාවාද කියලා ඒ පංචිල් පද උදෑසන කිව්වට දවස පුරාම බොරු කියන අපගේ සමහර දේශපාලනයන් සිටිනවා. ඉතින් ඒ නිසා මේ නාමික සහ ඒ දහම වචනය අනුව ක්‍රියාත්මක කරන කොටස් දෙක තමයි මේ born again එහෙම නැත්නම් ගැලවීමලත් එහෙම නැත්නම් මූලධර්මවාදීන් ඔය විවිධ නම් වලින් ප්‍රකාශ කිරීමක් තියෙනවා. So actually there are only two groups of Christians. One, the nominal Christian, and the other, the person who is really had a spiritual experience, born again, or committed his life to follow the precepts of Jesus Christ. Then මේ මාධ්‍ය මගින් ප්‍රචලිත වෙන කාරණයක් තමයි born again cult කියන වචනය. Now something that is very common in today's media, you are referring to the born again cult. දැන් cult කියන වචනය කිතු දහම කිතුණු ව්‍යවහාරය තුල යම්කිසි පුද්ගලයෙක් වටා රැඳුණු මූලික ධර්මයෙන් වෙනස් වුණා වූ මිත්‍ය ලබ්ධීන්ට තමයි කිතුණු සමාජය තුල කල්ට් කියලා කියන්නේ. දැන් මේ වෙබ්ස්ටර් හරි වෙනත් ඩික්ෂනරි එකකින් බැලුවොත් ඔබට පේනවා ඒ හා සමාන අදහසක් තමයි මේ කල්ට් කියන වචනයට දීලා තියෙන්නේ. නමුත් මේ born again cult කියලා කියනකොට එතනම වැරදි අදහසක් සමාජගත වෙනවා. මොකද මේ born again cult එකක් නෙමෙයි මේ born again කියන වචනේ එහෙම නැත්නම් නැවත උත්පාදනය කියන එක යේසුතුමන්ගේ ප්‍රධාන ඉගැන්වීම් වලින් එක සිද්ධාන්තයක් පමණයි. එක්තරා යුදෙව් නායකයෙක් ආගමික නායකයෙක් නිකදේමුස් කියන තැනැත්තා ඇවිල්ලා එතුමාගෙන් ප්‍රශ්න කරා. ඔබතුමා දෙවියන් වහන්සේගෙන් පැමිණි කෙනෙක්. ඔබතුමාගේ දහම ගැන පැහැදිලා ඔබතුමා කරන දේවල් ගැන විමසුවා. එතකොට එතනදී යේසුස් වහන්සේ කරන ඉගැන්වීමේ සාරාංශය තමයි ඔබ ආත්මික ඔබ මේ ලෝකෙට උපන්නට ඔබ ඇතුළාන්තයෙන් වෙනස් වීමක් ආත්මික අත්දැකීමක් ලබන්න ඕනේ. ඒක ලැබුවාම ඔබට ඒ නව උත්පාදනය ලැබුවාම ඒකට එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා when you are born again or when you are regenerated or if you commit your life to Christ මේ ඔක්කොම ඒ වචන 30ක් 35ක් විතර මේ වචනය මේ අත්දැකීම ගැන යේසුස් වහන්සේ පාවිච්චි කරනවා. එතකොට මේක උන්වහන්සේගේ ඉගැන්වීම් වල එන්නා වූ එක සිතුවිල්ලක් පමණයි. එතකොට මේ born again කල්ට් කියන වචනයෙන් වැරදි අදහසක් දෙනව පමණක් නෙමෙයි. එහෙම නිකායක් මේ ලෝකෙ මේ 33000 නිකායන් අතර නැහැ. ඒක හරියට බුදුන් වහන්සේ මෛත්‍රිය ගැන ඉගැන්නුවා. අපි කියනවා නම් මෛත්‍රිය බෞද්ධවරු ඉන්නවයි කියලා ඒක වැරදි. මෛත්‍රිය බෞද්ධ දහමේ වැදගත් ප්‍රතිපත්තියක්, ඉගැන්වීමක්. එතකොට මෛත්‍රී බෞද්ධයන් ඉන්නවා කියනකොට හැම බෞද්ධයෙක්ම මෛත්‍රී කරන අය වෙන්න ඕනේ. ඒක තමයි සැබෑ බෞද්ධකම. එතකොට ඒ නිසා මේ born again cult කියන එක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. අද මේ ලෝකයේ බිලියන 2 මිලියන 800ක් ඉන්නවයි කියලා මම කිව්වක් හිතනුවන්. ඒ අතරින් මිලියන 750 බිලියනයක් දක්වාත් මේ born again අත්දැකීම ලැබුවා වූ අය. සංඛ්‍යා ලේඛන අනුව open doors එවැනි ලෝකයේ ප්‍රසිද්ධ සංගණන කරන්නා වූ ආයතන වලින් අපිට දැනගන්න පුළුවන් බිලියනකට ආසන්න කණ්ඩායමක් මේ නැවත උත්පාදනයක් ලැබලා කිතුදහම බයිබලයේ පොත් 66 අනුව ක්‍රියාත්මක කරලා ජීවත් වෙන්න හදන අය කියලා. ඒ අය සම්පූර්ණත්වයට ඇවිල්ලා නැහැ. නමුත් අපේ ප්‍රයන්තය ඒ බයිබලයට ගරු කරලා බයිබලයේ තියෙන අනුව ජීවත් වෙන්නයි. එතකොට මේ ඒ born again අත්දැකීම ලබන්න යේසුස් වහන්සේ පියවර කීපයක් කිව්වා. අපි පෞකාරයන් කියලා අපි පිළිගන්න අවශ්‍යයි. අපි පෞකාර ස්වභාවය ගැන පසුතැවීම අවශ්‍යයි.
යේසුස්තුමන් කල්වරි කුරුසේ කළා වූ පූජාව මගේ පාපය වෙනුවෙන් ගෙව්වා වූ දඩුවම කියලා පිළිගන්න අවශ්‍යයි. මගේ ජීවිතය උන්වහන්සේට කැපකිරීමක් අවශ්‍යයි. එතකොට මේ ආත්මික අත්දැකීමට අපට ඇතුල් වෙන්න පුළුවන්. ඒක තමයි අපේ විශ්වාසය. මමත් නාමික කිතුණු පසුබිමකින් ආවේ. නමුත් මගේ තරුණ වියේදී මේ අත්දැකීමට ආවෙන් පස්සේ මම බැංකුවක වැඩ කරපු පුද්ගලයෙක්, විධායක තනතුරක. නමුත් ඒ සියල්ල මේ අත්දැකීමට පස්සේ මගේ ජීවිතය වෙනස් වුණා. වෙනස් වෙලා ඊට වඩා මේක සදාකාලික පවතින දෙයකට යොමු වෙන්න අවශ්‍යයි කියන තුලින් තමයි මම මේ පූජක පදවියට එහෙම නැත්නම් පාස්ටර් කියන තනතුර තෝරගත්තේ. මේ මගේ සහෝදරයනුත් ඒ හා විවිධ අත්දැකීම් වලින් එන්නා වූ අය. අපේ ජීවිතයේ වෙනස ඇති වෙච්ච එක කවුරුත් දුන්නේ නැහැ. බැංකුවේ ඉන්න මිනිස්සෙක්ට සල්ලි දීලා ගන්න බෑ. බැංකුවේ ඉන්න මිනිස්සෙකුට වෙනත් දේවල් දීලා ගන්න බෑ. ඒ එලිදරව් වීම මට ලැබුණාම මම තීරණයක් ගත්තා. මේ ජීවිතයේ తాවකාලික ස්වභාවයෙන් සදාකාලික මගේ විශ්වාසය අනුව, යේසුස් වහන්සේගේ විශ්වාසය ඉගැන්වීමේ විශ්වාසය අනුව ඒ සදාකාලික දේට ආයෝජනය කරන්නට මගේ තරුණ වයසේම මම බැංකුව අත්හැරලා මේ යේසුස් වහන්සේව අනුගමනය කිරීමට ආවා. මේ වගේ මට වඩා කැපවීම කරපු අය ඉන්නවා. මේ කරන්නේ මොකද? මේ ආත්මික අත්දැකීම ලැබුවාම අපි ගන්නා වූ තීරණයක්. දැන් මේ born again සංකල්පය මතුනේ කාර්මික විප්ලවයට පස්සේ කිතුදහම ප්‍රශ්නවලට මුහුණ දුන්නා. මේ එදා ධර්මය කාර්මික විප්ලවයේ විද්‍යාවේ දියුණුවත් සමග යම් යම් ගැටලු මතුවෙනකොට මේ එදා දේවධර්මාචාර්යවරු ලිබරල් දේවධර්මය ඉදිරියට ගෙන යන්න උත්සාහ දරුවා පසුගිය සතවර්ෂයේ මුල් භාගයේදී. මේකට ප්‍රතිචාරයක් ලෙසට මේ මූල ධර්මයට බයිබලයේ උගන්වන්නා වූ මූල ධර්මය, ඒකයි මේ මූල ධර්මවාදීන් කියලා කියන්නේ. මේගොල්ලෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් නෙමෙයි. මේගොල්ලෝ යේසුස් වහන්සේගේ අවිහිංසා වාදයේ ඉගැන්වීම් වලට ඒ මූලික ප්‍රතිපත් වලට යන්නා වූ කණ්ඩායමක්. මේ ඉවැන්ජලිකල් රැල්ල ඉදිරියට ඇවිල්ලා මේක ලොව පුරා යන්න පටන් ගත්තා. විශේෂයෙන්ම කතෝලික රටවල් වලට මේක පැතිරෙන්න පටන් ගත්තා. ලතින් ඇමරිකාව කතෝලික ප්‍රබල මහද්වීපයක්. අපිට කියනවා 1960 90ක් කතෝලික මහද්වීපය 2014 වෙනකොට 69කට අඩුවීමක් තියෙනවා. හේතුව මේ born again සංකල්පයත් එක්ක ඒකට නැඹුරු වීමක් සමග. ආජන්ටිනාවේ 2008 වෙනකොට 77ක් කතෝලිකයෝ සිටියා. 2019 වෙනකොට 63 දක්වා අඩු වුණා. දැන් ලංකාවටත් 1910 වකවානුවේදී මේ born again සංකල්පය එහෙම නැත්නම් පෙන්තකොස්ත අධ්‍යක්ීම ආවට මේ ඇත්තටම මුල් බැසගත්තේ 1970 80 වැනි දශකවල. එතකොට සිංහල කතා කරන සිංහල සංස්කෘතියට හැදුනා වූ අය මේ සුභාරංචිය යේසුස් වහන්සේ කිව්වා අපි සත්‍යයක් අපි හැම ආගමකම සත්‍ය දේශනා කරනවා. අපි සත්‍යයක් සංගවාගෙන සිටින්නේ නැහැ. සත්‍ය අනිත් අයට ප්‍රකාශ කරනවා. එතකොට ඒ යේසුස් වහන්සේත් උන්වහන්සේගේ ඉගැන්වීමක එක දෙයක් තිබුණේ මහා ආඥාව කියන දේ සත්‍ය මේක සුභාරංචිය මේක මිනිස්යන්ට විමුක්තිය ගෙන දෙනවා බලාපොරොත්තුවක් දෙනවා. ඒ නිසා මේක ගිහිල්ලා ප්‍රකාශ කරන්න. ඉතින් මේ කිතුණු ප්‍රජාව පෘතුගීසින් ලංකාවට ආවෙත් මෙන්න මේ දේ කරන්නයි. කතෝලික දහම ආවේ ඒ ආකාරයට. වෙනත් ප්‍රශ්න මතුවෙනවා. ලන්දේසිනුත් මේක කරන්න උත්සාහ දරුවා. බ්‍රිතාන්‍ය ජාතිකනුත් මේක කරන්න උත්සාහ දරුවා. දැන් ශ්‍රී ලාංකිකයන් සිංහල භාෂාව කතා කරන, දෙමළ භාෂාව කතා කරන, දෙමළ සංස්කෘතියට හැදිච්ච, සිංහල සංස්කෘතියට හැදිච්ච අපි ගිහිල්ලා මේක කියනකොට බොහෝ අයට මේක වඩා පැහැදිලිව තේරෙනවා වෙන්න පුළුවන් ලතින් භාෂාවෙන් අපි යම් යම් දේවල් කරනවට වඩා. ඒ නිසා නැඹුරු වීමක් තියනවා වෙන්න පුළුවන්. ඒක තමයි මට born again ගැන විස්තර කරන්න තියෙන්නේ. ඔබට ලබා දෙන්න අදහස් කරන handout එකේ ඒක තවත් සවිස්තරාත්මකව තියෙනවා. The handout that we will be giving at the end of this conference, the born again is given, explanation is given in more detail. දෙවෙනි කාරණය සමාවෙන්න. දෙවෙනි කාරණය මේ පාස්ටර්වරු කියන කණ්ඩායම. අද මොවුන් ත්‍රස්තවාදීන් මට්ටමට පත් වෙලා තිබෙනවා මේ සමාජයට බොහොම අහිතකර කණ්ඩායමක් ලෙසට. සමහර අය මේ පාස්ටර්වරුන් සමග තියෙන සම්බන්ධතාවයකුත් නැහැ කියලා කියන තත්වයකට. දැන් මේකත්
බයිබලයේ තේරුම් ගැනීමේ වරදක්. බයිබලයේ මූලික වශයෙන් තනතුරු පහක් තියෙනවා. ප්‍රොපේතවරු, ඉවැන්ජලිස්ටවරු, අපොස්තලවරු, ගුරුවරු සහ සභාපාලකවරු. සභාපාලකවරු කියන්නේ පාස්ටර්. එතකොට මේක යේසුස් වහන්සේ මේ ඉගැන්වුවා වූ සංකල්පයක් එඬේරා සහ බැටළුවා කියන සංකල්පය උන්වහන්සේගේ අනුගාමිකයන් බැටළුවන් උන්වහන්සේ බලා ගන්න තැනත්තා එඬේරා. අපේ මහා එඬේරා මහා පාස්ටර් තමයි යේසුස් වහන්සේ. ඇත්තටම මං ගාව තියෙනවා මගේ WhatsApp එකේ පණිවිඩයක්. පාප් වහන්සේ යේසුස් වහන්සේට කියනවා මගේ මහා එඬේරා my great pastor is Jesus. ඒතර පාප් වහන්සේම මේ සත්‍ය තේරුම් අරගෙන යේසුස් වහන්සේට එඬේරා කියලා කියනවා. එතකොට මේ වර්තමාන සමාජයේ බැටළුවන් භක්තිවතුන් බලා ගන්නා වූ අයට බයිබල් වචනය පාස්ටර් කියන වචනය. නමුත් මේ සභාව 312 දී තිබුණා වූ පීඩාකාරී තත්වයෙන් නිදහසක් ලැබුවා. එඩික්ට් ඔෆ් මිලාන් කියන ප්‍රඥප්තියෙන් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා කිතුණු ආගමට හැරිලා රෝම අධිරාජ්‍යයේ කිතුණු දහම ප්‍රචලිත වෙන්න ඉඩ හැරියා. එතකොට 380 වගේ වෙනකොට තමයි මේ රෝමානු කතෝලික සභාව කියලා ආවේ. රෝමයේ තිබුණු සභාව ශක්තිමත් බලවත් වෙලා 500 ක්‍රිස්තු වර්ෂ 590 දී එතන හිටියා වූ ප්‍රධාන පාලකයා පළවෙනි ග්‍රෙගරි පළවෙනි පාප් වහන්සේ ලෙසට පත් වුණා කියන එකයි අපේ තේරුම් ගැනීම. එතකොට දැන් පාප් වහන්සේ වුණත් කාඩිනල් වරුන්ට පාස්ටර්, කාඩිනල් බිෂප් වරුන්ට පාස්ටර්, බිෂප් වරු තමන්ගේ යටතේ ඉන්න පූජකයන්ට පාස්ටර්, අපිත් අපේ බැටළුවන්ට පාස්ටර්. එතකොට මේක මේ ත්‍රස්තවාදී වචනයක් නෙමෙයි. හේතුව අපි මූලික වශයෙන් අපි අවිහිංසාවාදයට නැඹුරු වෙච්ච අය. ඔබ දන්නවා ඇති වාර්තාකරුවන් වශයෙන්, මාධ්‍යවේදීන් වශයෙන් නිදහස සිට අද වෙනකොට ක්‍රිස්තියානි සභා 2000කටත් වඩා පහර ලැබලා තියෙනවා. 80 වෙනි දශකයේ ඉඳලා මේ වෙනකොට ක්‍රිස්තියානි සභා පූජකයන් මරලා තියෙනවා. ලයනල් ජයසිංහ වගේ තිස්සමහාරාමේ හිටපු පූජකයා, පාස්ටර්. නමුත් අපි ඔබට පොලිස් වාර්තාවල් බලන්න පුළුවන් එක තැනකවත් මේ අයට විරුද්ධව අපි චෝදනා කරලා තියෙනවාද කියලා. අපේ කාඩිනල්තුමත් ගිය වර්ෂයේදී පාස්කු ප්‍රහාරයේදී ඔහු බොහොම මේ පාස්ටර් ගුණාංගය පෙන්වුවා යේසුස්තුමන්ගේ. ඔහු කිව්වා මේ අපිට පහර දුන්නා අයට අපි සමාව දෙනවා. එතකොට මේ වගේ අයට මේ වගේ වැරදි අර්ථකථනයක් දෙමින් මනුෂ්‍ය අපේ සමාජයේ බයක් ඇති කර ගැනීම ගැන අපි බොහොම කනගාටු වෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා ඔබ වගකීමක් ඇති මාධ්‍ය අය ලෙසට මේ වැරදි සංකල්පය අපේ ජන සමාජය තුලින් ඉවත් කරන්නට ඔබගේ වාර්තාකරණයේදී අවධානය දෙනවා ඇති කියලා. අපි දන්න දෙයක් තමයි ඕනෑම ආගමකට රාජ්‍ය වරප්‍රසාදය ලැබෙනවා කියන්නේ ඒ ආගම විනාශ වීම. 312 දී කොන්ස්ටන්ටයින් රජතුමා අධිපතියා කිතුදහම වැළඳගෙන ඒ අධිරාජ්‍යය තුල කිතුදහම පැතිරෙන්න අනකරහම ක්‍රිස්තියානි දහම පිරිහුණා. ඇත්තට අද වර්තමානයේ සභා ඉතිහාසය උගන්වන්නා වූ අය ඒකට කියන්නේ අන්ධකාර යුගය, the dark ages. The modern Christian historian refers to that era as the dark age. ඒ අඳුරු යුගයෙන් 1517 කතෝලික පූජකයෙක්ම වුණා වූ ජර්මන් ජාතික මාටින් ලූතර් ප්‍රසිද්ධ thesis 95 thesis විටන්බර්ග් පල්ලිය අලෝලා ඔහු එළියට ආව කතෝලික සමාජයේ ප්‍රොටෙස්ටන්ත වාදය බිහි කරේ එතනින් තමයි. ඔහු නැවත වරක් බයිබලයේ මූලට යන්න අවශ්‍යයි කියලා මූලික ධර්මයට ඔහු කිතුණු ප්‍රජාවගේ අවධානය ගත්තා. එදැන් පටන් වරින් වර මේ කිතුණු දහම අලුත් ආකාරයකින් ප්‍රතිපත්ති එකයි. නමුත් අලුත් පිබිදීම් ඇති වෙනවා. 1906 පෙන්තකොස්ත පිබිදීම ඇති වුණා. ඒ වගේ ඉවැන්ජලිකල් පිබිදීම ඇති වුණා. මේවා තුලින් තමයි ආවෙන්නේ.
දැන් අපේ රටේ බෞද්ධ ආගමට ගොඩාක් වරප්‍රසාද තිබුණට දැන් මේක රාජ්‍ය අනුග්‍රහය නිසා මොකද වෙලා තියෙන්නේ? අද අපේ භික්ෂුන් වහන්සේලා මේ බොහොම දූෂිතයි කියන මේ දේශපාලනයට සම්බන්ධ වීම තියෙනවා. අද අපේ රටේ ගබ්සා කිරීම ප්‍රතිශතය සාමාන්‍ය උපත් ප්‍රතිශතයට වඩා වැඩි භාවයක් ලබලා තියෙනවා. ලෝකෙම අපි නිතරම දිවිනසා ගැනීම වලින් ප්‍රමුඛ ස්ථානවල සිටින්නේ. එතකොට මේ වගේ කනගාටුදායක දේවල් ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් කියන ආකාරයට අපි බොහොම දූෂිත රටවල් වලින් එකක්. එතකොට පේනව නේද? අපේ නිර්මල බුද්ධ දහම මේ රටේ 2500කට ආසන්න කාලයක් තිබිලත් මේ නිර්මල බුදුදහම තුල පවතිනට අපේ ජනතාව යොමු කරන්නට අපිට අපහසුභාවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ රජය කොහෙද ගෑවෙන්නේ මොන රජයක් වුණත් ඒක දූෂිත වෙනවා. ඒ ආගම දූෂිත වෙනවා. කිතුණු දහමත් දූෂිත භාවයටපත් උනේ මේ ආණ්ඩුව මේ කිතු දහමට දෙයක් දීම වරප්‍රසාද දීම නිසායි මිනිස්යන් වරප්‍රසාදය සඳහා එනවා. ඊට පස්සේ ඒකෙන් වෙන හානියට කියන්න නොම කළ හැකි හානියක්. දැන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1) යටතේ අපිට ආගමික නිදහස ප්‍රචලිත කිරීම සහ රැස්වීමේ තියෙනවා. නමුත් එතනින් මම එන්න කැමති මගේ තුන්වෙනි කාරණය අසම්මත හැරවීම, එහෙම නැත්නම් unethical conversion. දැන් හැරවීම සහ හැරීම කියන කාරණා දෙකක්. හැරවීම සහ හැරවීම. You see, there is no dispute about conversion. Conversion, as I mentioned earlier, it's a spiritual experience. You cannot induce it by any external means. It's a internal regeneration process which happens as a result of you acknowledging of your sinful nature, repenting for the sinful nature, and accepting what Christ did on the cross by faith. That's all. So simple. Anybody can accept that. And you are converted inside. It's a spiritual experience within you. It's not turning because of material support or whatever that people give. If you're turning towards the materialism and not towards Christ. Conversion is an experience that you turn upwards to Christ. And it's only Christ who can give me that experience. ඒ නිසා මේ ගැලවීම කියන කාරණය ඉහළින් සිදුවෙන්නා වූ දෙයක්. ඒක උන්වහන්සේට පමණයි දෙන්න පුළුවන්. මා තුළ ඒ සූදානමක් පිළිගැන්මක් තියෙනවා නම් මට විතරයි දෙන්නේ. උන්වහන්සේ කිව්වේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. පිළිගන්නා වූ අය. එතකොට පිළි නොගන්න කට්ටියක් ඉන්නවා කියලා යේසුස් වහන්සේම පිළිගන්නවා. එතකොට යේසුස් වහන්සේ පිළිගත්ත දේ අපිට මේ රට ක්‍රිස්තියානි කරන්නට අරවක් කරන්න ඒක සම්පූර්ණයෙන්ම විකෘති ප්‍රකාශනයක්. සත්‍යයක් තියෙනවා නම් අපි ඒක ප්‍රකාශ කරන්න ඕනේ. අපි ඒක ප්‍රකාශ කිරීම අපේ යුතුයකමක්, අපේ වගකීමක්. නමුත් ඒක පිළිගන්න නොපිළිගන්න දෙපාර්ශ්වයෙන්ම අපිට බයිබලයේ කියලා තියෙනවා. ඒ නිසා අපි කතා කරන්නේ හැරීමක් ගැන මිසක් හැරවීමක් ගැන නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රචාරයක්. දැන් හැරවීම අපේ රටේ බොහොම සුලභ දෙයක්. අපි දන්නවා එක දේශපාලනයේ එක පක්ෂයකින් තවත් පක්ෂයකට විවිධ පක්ෂවලට මම නම් කියන්න කැමති නැහැ. ඔබ දන්නවා ප්‍රවීණ දේශපාලකයෝ එක්සත් ජාතික පක්ෂයෙන් පටන් අරගෙන පොදු පෙරමුණට ඇවිල්ලා දැන් මේ නෙළුම් මල ඒ පක්ෂයට ගිහිල්ලා. එහෙම නැත්නම් මාධ්‍යවේදීන් අතර දැන් මේ බෝන් අගේන් කල්ට් කියලා බොහොම සද්දයක් නගන එක මාධ්‍යවේදියෙක් මම දන්න තරමට ඔහු මේ TNL නාලිකාවේ හිටිය එක්තරා කාලයකදී. ඊට පස්සේ ඔහු රූපවාහිනියට ගියා. ඊට පස්සේ ඔහු දැන් මං හිතන්නේ මේ මෙතන ඉන්න මේ හිරු මේකට ඉන්නවා. දැන් ඔහු එතුමාගේ අයිතියක්. අපි කියන්නේ මෙතනින් අතකින් මොකක් හරි හේතුව එතුමාට අයිතියක් තියෙනවා තමන් කැමති නාලිකාවක වැඩ කරන්න. එතකොට ඒ වගේ මේ අයිතියක් තියෙනවා ඕන කෙනෙක්ට තමන්ගේ අදහසට ඒ දේ පිළිගන්න. නමුත් මොකද වුනේ මේ 20 වෙනි ආණ්ඩු ක්‍රමය තුලින් අපේ ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය ආයිත් 1977 යුගයට ගියා.
දැන් ඒ 1977 යුගයේ එවැනි විධායක ආණ්ඩු ක්‍රමයකින් අපි දැක්කා ප්‍රතිඵල 83 ප්‍රතිඵලය 87 දකුණේ තරුණයන් අවිගැනීමේ ප්‍රතිඵලය බොහෝ ජීවිත නාස්ති වුණා. අපි දීර්ඝ සිවිල් යුද්ධයකට පැටළුණා. එතකොට ඒ නිසා අපිට පේනවා මේ නීති තුලින් ભેද බින්න ඇති කරනවා මිසක් සහජීවණයෙන් ජීවත් වීමට යම් යම් බාධා ඇති වෙන බව. අපේ අත්දැකීම් තියෙනවා අපිට. මේ 73 අවුරුද්දෙම අවුරුදු 40ක් ඔබ කල්පනා කරොත් 77 ඉඳලා 2009 දක්වා ඒ වගේම ආගමික ගැටුම්, මුස්ලිම් බෞද්ධ ගැටුම්, බෞද්ධ ක්‍රිස්තියානි ගැටුම් මේවත් එක්ක අපි එක්කහු කරලා බැලුවොත් අවුරුදු 40ක් විතර අපි මේ ගැටුම් වල ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි අද අපි දකුණු ආසියාවේ අෆ්ගනිස්තානෙට පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ අපේ ආර්ථිකය. කොයිතරම් අපි ජපානයට දෙවෙනිව හිටියයි කියලා කියනවා අපි 1948. නමුත් අද අපි දකුණු ආසියාවේ අෆ්ගනිස්තානයට පොඩ්ඩක් ඉහළින් තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබට පේනවා අපගේ මේ ක්‍රමයේ යම්කිසි වැරදීම් තියෙනවා. අපේ දැනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10, 12, 12 1, 2, 3, 14 1 9 වෙනි වගන්තිය වුණත් බෞද්ධ ආගමට ප්‍රධාන ස්ථානය දෙමින් අනිත් ආගම ගැන සමාන තත්ත්වය ගැන කතා කරනවා. 27 5 සහ 6 රජය මගින් වගකීම් අපට පැහැදිලි ලෙස සිදු කරනවා. දැන් අපි ඕනෑම දෙයකට කොමිෂන් පත් කරන රටක්. ඉතින් අපිට මට තේරෙන්නේ නැහැ තාමත් මේ අසම්මත හැරෙනවයි කියන අයව ගෙන්නලා කොමිෂමක් පත් කරලා ඒවයි ක්‍රියා කරන අයට විරුද්ධව කටයුතු කරන්න. අපිත් විරුද්ධයි. මොකද කිතුදහම පිරිහෙන තත්ත්වයක් තමයි මෙහෙම අසම්මත දේවල් තුලින් මිනිස්සු ආගමට වැළඳ ගන්නවා. ඒගොල්ලෝගේ ජීවිත වෙනස් වීමක් නැතුව තවමත් දුරට බොරු කියමින් තවමත් දූෂිත වැඩ කරමින් ක්‍රිස්තියානි නාමය ලේබල් එක අලව ගත්තාම ඒක අපිටත් කරන නිග්‍රහයක්. ඒ නිසා අපිත් රජයෙන් සහ විවිධ මේ ආගමික අමාත්‍යාංශයෙන් මේ නීති ගේන්න උත්සාහ දරනවට වඩා කොමිසමක් පත් කරලා මේ අසම්මත හැරුණයි කියන කට්ටියව ගෙනල්ලා ඒගොල්ලන්ගේ විමසලා බලලා සෝදිසි කරලා සුදුසු පියවර ගන්න කියන එක තමයි කරන්න තියෙන්නේ. දැන් නීති රීති මගින් මේ ආගම තහංචි කරන්න ගිය රටවල් වලට වෙච්ච දේ මම පෙන්වු කරන්න කැමති කෙටි වෙලාවක් අරගෙන. 1949 දී මාවෝ සේතුන්තුමාගේ ඒ විප්ලවයත් සමගම සියලු ක්‍රිස්තියානි ආගම් පල්ලි වැහුවා. අපිට ඒක ගැන දැනගන්නත් බැරුණා the iron curtain, so we did not get any information. එතකොට මේක 80 වෙනි දශකයේදී විතර මේක නැවත විවෘත වුණාම කිතුණු සමාජය කල්පනා කරා කිසිම කිතුණුවෙක් චීනේ නැති වෙයි කියලා. නමුත් ඔවුන්ගේ පුදුමය මොකක්ද උනේ? මිලියන 50කට වඩා කිතුණුවන් චීනේ සිටියා. එපමණක් නෙවෙයි අපිට කියනවා අද වෙනකොට ලෝකෙන් ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න කණ්ඩායමේ ඉන්නේ චීනේ. දැනට මිලියන 110ක් විතර ඉන්නවයි කියලා කියනවා. ඉරානය බයිබලයක්වත් අරන් යන්න තහනම් රාජ්‍යයක්. අද කිතුණු දහම වැඩියෙන්ම වර්ධනය වෙන මිනිස්යන් දර්ශන දැකලා සීන දැකලා මේ බෝනගෙන් අත්දැකීමට ලබනවා. නේපාලය නීති රීති දාලා තියෙනවා. නේපාලයත් අද ඉදිරියෙන්ම ඉන්නා වූ රටක්. ඒ නිසා මට මතකයි ඉන්දියාවේ මට මතක නැහැ මොරාජි දේසායි අගමැතිතුමාද ශාස්ත්‍රීය අගමැතිතුමාද කිව්වේ එක්තරා අවස්ථාවකදී නීති රීති ගේන්න හදනකොට ඔහු කිව්වා ක්‍රිස්තියානියට නීති රීති කියලා අත තියන්න එපා. අත තිබ්බොත් වෙන්නේ ඒගොල්ලෝ වැඩි වෙනවා. ප්‍රඥාවන්ත වචන. ඒ නිසා 1910 දී බෞද්ධ ප්‍රතිශතය 60%යි. 2012 දී බෞද්ධ ප්‍රතිශතය 69% කීපයක් තියෙනවා. එතකොට මේකේ වර්ධනයක් වෙලා තියෙන්නේ. ඉතින් ඇයි මේ සුළු සංඛ්‍යාවක් වන මේ මූලධර්මවාදී එහෙම නැත්නම් බෝනගෙන් කිතුණුවන්ට එරෙහිව නීති ගේන්න බලන්නේ මේ 1,45,000කට ඇයි මේ තරම් අපි බය විය යුත්තේ? මිලියන 21ක ජනතාවක් ඉන්නවා මේ 1,45,000 අවිහිංසාවාදී අය ඒ අයට බය වෙන්න හේතුවක් නැහැ. බුදුන් වහන්සේ උනත් කිව්වේ සත්‍ය මේකයි කියලා මට වැටහෙනවා මම ඒක අනුගමනය කරනවා. ඔබත් සත්‍යයි කියලා වැටහෙනවා නම් ඒක අනුගමනය කරන්න. උන්වහන්සේ මේ නිදහස් කැමැත්තට ගරු කළා වූ ආගමික නායකයෙක්. ඒ නිසා අපි අවුරුදු 40ක් තිස්සේ ගැටුම් තුලින් ගියා. ඒ නිසා මම දකින්නේ මේ දේශ ප්‍රේමින් නෙවෙයි දේශ ද්‍රෝහින් තමයි රජයට සහ විවිධ අයට
නීති රීති ගේන්න කියන්නේ මොකද නීති රීති ගෙනාපු රටවල් හැම දෙයකටීම මේ ක්‍රිස්තියානි ප්‍රතිශතය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඒ නිසා මේ ක්‍රිස්තියානි ප්‍රතිශතය මේම තත්ත්වෙම තියාගන්න අවශ්‍ය නම් හොඳම දේ ඔහේ ඉන්න ඉඩ හරින්න. නීති රීති ගෙනාවොත් මේක වැඩි වෙන්න යනවා. බයිබලයේ කියලා තියෙනවා අවසාන කාලෙදී සහෝදරයන්ව පාවා දෙනවයි කියලා. ඉතින් කිතුණුවන්ට පාවා දීම් කරන්න පුළුවන්. උන්වහන්සේ කියපු තව කාරණයක් තමයි අන්තිම කාලෙදී අපව උසාවියට අරන් යනවා බය වෙන්න එපා වචන මම දෙන්නම් කියලා. ඉතින් මේ නීති රීති ගෙනල්ලා අපි කරන දේවල් අවලංගු කරන්න උත්සාහ දරනකොට අපි උසාවියට අරගෙන යන ක්‍රමයක් තමයි ඇති වෙන්නේ. ඉතින් අපිට දකින්නේ මේවා ඔක්කොම මේ අවසාන කාලයේදී යේසුස් වහන්සේ කිව්වා වූ කරුණු කාරණා ඉෂ්ට වීමක්. ඒ නිසා මම මාධ්‍යවේදීන් ඔබතුමන්ලට ස්තුතිවන්ත වෙන අතර මේ සත්‍ය පැහැදිලි කරන්න කියලා ජනතාවට ඔබගේ වගකීමක්. දැන් දෙමළ භාෂාවෙන් මම රොහාන් ද එස් ඒකනායක. දෙවගැති රොහාන් ද එස් ඒකනායක. ඔව්. 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 අපිට දන්නේ නැහැ නමුත් මේ මාධ්‍ය තුලින් සහ විවිධ යන ප්‍රචාරණය තුලින් ඒ අයට අපිව ප්‍රශ්නයක් වෙලා තියෙනවා වගේ තමයි අපිට පේන්නේ. ඒ නිසා තමයි අද අපි මේක පැහැදිලි කරන්නට උත්සාහ දරුවේ. මේ කෙටි වෙලාව තුල අපිට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රමාණය තමයි පැහැදිලි කරේ. අපි ඔබට දෙන්නා වූ හෑන්ඩ් අවුට්ස් වල මේ තවත් සවිස්තරව සඳහන් වෙලා තියෙනවා. දැන් යේසුස් වහන්සේගේ ප්‍රධාන මෙහෙය වුණේ මේ සත්‍ය සදාකාලය පිළිබඳ ඉගැන්වීමයි. එතකොට යේසුස් වහන්සේගේ මෙහෙවරයේදී යම් යම් අවස්ථාවන් වලදී උන්වහන්සේගේ ඉගැන්වීම තවත් පැහැදිලි කරන්න උන්වහන්සේ යම් යම් දේවල් කරා. මලවුන්ගෙන් උත් නැගිට්ටෙව්වා. හැබැයි ඒ අය ආයිත් මැරුණා. ලෙඩ සුව කරා. ඒ අයට වෙනත් ලෙඩ ආවා. එතකොට උන්වහන්සේගේ අවධානය තිබුණේ මේ බාහිර දේවල් වලට වඩා අධ්‍යාත්මික ඇතුළාන්ත දේවල් තමයි. යොහන් සුභාරංචි අවසාන කොටසේ අපිට කියනවා උන්වහන්සේ කළා වූ දේවල් ලියන්න පොත් ඒ තරම් පොත් ලියන්න වෙයි මේ පුස්තකාල වල තියාගන්නවත් බැරි. ඉතින් උන්වහන්සේ ගොඩක් සුවවීම් කරන්න ඇති. හැබැයි ඒව සඳහන් වෙන්නේ නැහැ බයිබලෙ එච්චර. මොකද ඒක නෙමෙයි වැදගත්කම. උන්වහන්සේගේ ඉගැන්වීම තමයි වැදගත්කම වශයෙන් ඉන්නේ. ඉතින් අපි පිළිගන්නවා යම් යම් අවස්ථාවන් වලදී යම් යම් විශේෂ සුවිශේෂ අවස්ථාවන් වලදී සමහර අය සුව වෙනවා සමහර අය සුව වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ. ඔව්. 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 ඒක නෙමෙයි යේසුස් වහන්සේගේ ප්‍රධාන මෙහෙය වුණේ. යේසුස් වහන්සේගේ ප්‍රධාන මෙහෙය වුණේ අපිට විනිශ්චය දවසක් තියෙනවා. ඒ විනිශ්චය දවසේදී අපි මේ පොළොව මත ක්‍රියා කරන ආකාරය උඩ අපට සදාකාල ජීවනයක් ලැබෙනවා. අපිට සම්පූර්ණ ශරීරයක් ලැබෙනවා. ලෙඩ රහිත ශරීරයක් ලැබෙනවා. අන්න ඒකටයි අපේ ඉලක්කය. නැත්තම් මේ తాවකාලික පිහිට ලබාගෙන ඒ දේවල් කරන්න නෙමෙයි. ඔබතුමාට උත්තරයක් මම දෙනවා නම් නෑ මේ මාධ්‍ය හමුවේ මම ආරම්භයේදීම කිව්වා අද ජනගත වෙලා තිබෙනවා මේ born again cult කියන එකට. දැන් cult කියන එක බොහොම නිඳිත වචනයක් අපි දකින ආකාරයට. cult කියන්නේ මිත්‍ය ලබ්ධය. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ සැබෑ සත්‍යයෙන් තොර බොරු ඉගැන්වීමක් තමයි කරන්නේ. එතකොට අපිට ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. ඒක මාධ්‍ය සිටින ඔබගේ ඔබ විසින්ම යම් අමාධ්‍යකරුවන් විසින් ජනගත කරලා තියෙන දෙයක්. ඒක අපිට නිවැරදි කරගන්න අවශ්‍යයි. පාස්ටර්වරු දැන් ත්‍රස්තවාදීන් ලෙසට හඳුන්වන යුගයක් ඇවිල්ලා තියෙන්නේ. මේ අය මේවා කරනවා අරවා කරනවා මේ රටේ ප්‍රවීණයන්ව මේවා කරනවා. එතකොට මේ ඒකත් අපිට නිවැරදි කරන්න ඕනේ. පාස්ටර්වරු කියන්නේ they are shepherds. බැටළුවන් බලා ගන්න අය. බැටළුවන් බලා ගන්නකොට බැටළුවන්ට හොඳක් කරනවා මිස නරකක් කරන්නේ නැති අය. තුන්වෙනි කාරණය මේ අසම්මත හැරවීම. ඒ වගේම ඊයේ දවසේදී මේ මාධ්‍ය මගින් අපව දැනුවත් කරන ලද මේ නීති රීති
මේ 19 එක ඉවත් කිරීමට අදහස් කරන දේවල් ඒ පිළිබඳ ලෝකේ තත්වයක් ඒවා කිරීමෙන් මොනවද සිදු වෙන්න පුළුවන් හානි අපේ රටේ මේ සමගිය නැති වෙලා අවුරුදු 40ක් තිස්සේ අපි ගැටුම් ඇති කරගත්ත ජාතියක්. ඒ නිසා අපිට සංහිඳියාවෙන් කොහොමද එකට ගත කරන්න පුළුවන් කියන පෙන්වන්න කරන්න. 14 එකයි. ඔව්. නෑ. අපි කාටවත් තර්ජනය කරන්නේ නෑ. අපි කියන්නේ බුද්ධිමත්ව හිතන්න කියන එකයි. බුද්ධිමත්ව හිතන්න කියන එකයි. දැන් මේ නැගෙනහිර ජෙටිය රජය වගේ යම්කිසි තීරණයක් ගත්තානේ. නමුත් මහ ජනතාව කිව්වා ඒක කරන්න එපා, ඒක රටට හොඳ නෑ කියලා. රජය ඒකට ඇහුම්කන් දීලා ඒක කරේ නැහැ. ඉතින් අපි කියන්නේ මේකයි රජය හරි තීරණ ගන්න පුළුවන්, වැරදි තීරණ ගන්න පුළුවන්. නමුත් අපේ යුතුයකමක් තියෙනවා මෙහෙම වුණොත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ලෝකේ. එතකොට මේ රටේ මේ වගේ පහර දීම් වෙලා තියෙනවා. එතකොට මේ සංහිඳියාව පවත්වාගෙන යන්න අපි කරන ඉල්ලීමක් දැනුවත් කිරීමක් මිසක් අපි කාටවත් තර්ජනය කරන්න මේ ස්ථානෙට ඇවිල්ලා නැහැ. එහෙමයි. ඔබතුමිය බොහොම නිවැරදි. ඔබතුමියගේ ප්‍රකාශනය දැන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ දේවල් තිබුණට at the ground level practically ඒ දේවල් වලට යම්කිසි ක්‍රියා කිරීමක් සිදු වෙන්නේ නැහැ. නැත්තම් මෙච්චර පල්ලි ගානක් පුච්චන්නේ නැහනේ. එතකොට ඒ වගේ දේවල් සිදු වෙන්නේ නැහැ. නමුත් මේ නිදහස තිබුණට ඒවෙන් අපිට රැකවරණයක් ලැබෙන්නේ නැහැ ඇත්තට. අපිට පොලිසියට ගිහිල්ලා කිව්වත් අපේ එන්ට්‍රීස් බාර ගන්න නැති තත්ත්වයක් තිබිලා තියෙනවා, වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේකයි, අපි අවිහිංසාවාදයට කැප වෙච්ච අය, යේසුස් වහන්සේත් අවිහිංසාවාදයට කැප වුණා වගේ අපිව මැරුවත් අපි ආයුධ අතට ගන්න කට්ටියක් නෙමෙයි. එතකොට අපි කියන්නේ අපේ හඬ අහන්න. අපි කියන්නේ මේකයි. රටකට වෙන්න පුළුවන් මේකයි. අපි සහජීවනයෙන් ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ දේ කරන පිණිස මේ වැරදි මත ගොඩනගව ගන්න එපා. මේක මෙහෙම තවත් රැල්ලකට යන්න පුළුවන් කියන කාරණේ තමයි අපි කියන්නේ. ඔව්. ඔව් එහෙම තමයි. ස්තුතියි. ඔව් කියන්න. අහන්න. ඒක තමයි ඒක නිවැරදි කරන්න තමයි. දැන් නිවැරදි කරන්න තමයි අපි මේ මාධ්‍ය ප්‍රකාශනයේ තියෙන්නේ. මම විස්තරාත්මකව කිව්වා 95%ක් මේ සන්දාන තුන තුල ඉන්නවා. 5% කුඩා කණ්ඩායමක් මේ සන්දානවල නැහැ. නිතරම ප්‍රශ්න ඇති කරන්නේ කවුද? කුඩා කණ්ඩායමනේ. දැන් අපි දන්නවා බහුතර දමිළ ජනතාව බොහොම සාමකාමී සංහිඳියාවෙන් ජීවත් වෙන්න කැමති අය. මේක තමන්ගේ රට ලෙස සලකලා. නමුත් කුඩා කණ්ඩායමක් LTT වශයෙන් ඉස්මතු වුණා. එතකොට දකුණෙත් බහුතර ජනතාව බොහොම සාමකාමී අය. නමුත් අපි දැක්කා 71 87 දී යම් හේතු තියෙන්න ඇති. නමුත් අවියායුධ ගත්ත කුඩා කණ්ඩායමක් හිටියා. එතකොට මේ කුඩා කණ්ඩායම තමයි නිතරම එගලොන් ගහන්න තමයි ඇහෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කල්පනා කරේ අපි තවත් නිහඬව සිටිය යුතු නැහැ. අපි මේක මාධ්‍ය මගින් හැකිතුරට මම දන්නේ ඔබතුමන්ලා අපිට සහයෝගය දක්වයි කියලා මේක නිවැරදි කිරීමේ කාරණේදී ඒක අපි ප්‍රකාශ කරන්න අපි හිතුවේ ඒකයි. අපි මේ සුවවීම ඒවා ගැන අවධානය දෙන කට්ටිය නෙමෙයි. අපි කියන්නේ අපි යාඥා කරනකොට සමහර අය සුව වෙලා තියෙනවා. අපි එහෙම නැහැයි කියලා කියන්නේ. නමුත් අපි ඒකට ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ නැහැ. අපි දෙන්නේ අපේ මනුෂ්‍ය හැමෝම පෞකාරයෝ ඒ පාපයෙන් ගැලවෙන්න අවශ්‍යයි. මොකද අපේ දහම හැටියට අවසානයේදී විනිශ්චය දවසක් එනවා. ඒ විනිශ්චය දවසේදී අපි හැමෝටම අපේ ක්‍රියාවන් ගැන ගණන් දෙන්න තියෙනවා.
ඉතින් ඒ ගණන් දීමෙන් බේරගන්න තමයි අපි මිනිස්යන්ට මේ සත්‍ය අපිට වැටහෙන විදියට අපි ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් අපි අනිත් අයට බලකිරීමක් කරන්නේ අපි හැරවීමක් කරන්නේ මේක සත්‍ය අවබෝධ කරගෙන අය හැරෙනවා නම් ඒක වෙනම දෙයක්. දැන් අපිට එක කාලයක් කිව්වා දුප්පත් මිනිසුන්ට මේවා දීලා හරවනවායි කියලා. දැන් කියනවා ප්‍රවීණ බුද්ධිමත් අයව හරවනවායි කියලා. ඉතින් මොකද්ද මෙතන තර්කයේ යම්කිසි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. අරගොල්ලෝ නැති බැරිකම හරවනවා නම් මේගොල්ලෝ බුද්ධිය තියන අය හරවන්නේ කොහොමද? එතකොට දැන් මෙතන පොහසත් අය හරවන්නේ කොහොමද? එතකොට දැන් මෙතනදී යම්කිසි ගැටුමක් තියෙනවා කියන දේ තුලම. ඉතින් ඒ වගේ දේවල් निराකරණය කරගන්නයි අපි ආවේ. Because one time it was about the poor people getting converted. Now it's about the rich people, the educated getting converted. So there is a conflict in what you're saying, what you're accusing. I'm not saying that you're accusing, but what the people are accusing. So there should be consistency in whatever that you are saying. ඒකයි අපි කියන්නේ. එක්ක දුප්පත් අයට පරිප්පු දීලා හරවනවා නම් ඒක වෙනම කතාවක්. දැන් පොහොසත් අයට පරිප්පු දීලා මොනවා කරන්නද? ඒගොල්ලන්ට එලිදරව් වීමක් ලැබලා හැරෙනවා නම් ඒ අත්දැකීමට එනවා නම් අපි ඒකට දුස් කියන්නේ අපි සත්‍ය ප්‍රකාශ කිරීමක් විතරයි කරන්නේ. ඔව් 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 දැන් අපේ ප්‍රධාන ස්ථාවරය කිසි ආගමකට අපි අගරු කළ යුතු නැහැ. යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලින් එකක් එකිනෙකාට ගරු කරන්න කියලා කියනවා. ඉතින් අපි යම් මතයකට අපි එකඟ නොවුනත් අපි ඒකට අගරු කිරීම ක්‍රිස්තියානි සැබෑ කිතුණුවෙක්ගේ ක්‍රියාපටිපාටියක් නෙවෙයි. වික්ටර් රත්නායක ශූරීන් අපි සියලු දෙනාම ආදරය කරන බොහොම ප්‍රවීණ ගරු කටයුතු කෙනෙක්. ඔහුගේ අත්දැකීම ගැන මම කිසි දෙයක් කියන්න අදහස් කරන්නේ නැහැ. හේතුව ඒ සභාව අපේ NCF යටතේ එන්නා වූ සභාවක් නෙමෙයි. මම දන්න තරමට මම එතන වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ වාර්තාකරණයේදී ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. මම දන්න තරමට ඔහු මේ කණ්ඩායම් තුනට අයත් වෙන සභාවක් නොවේ. ඒ නිසා ඔහුගේ වගකීම් ගැන අපිට ඔහු කරන කියන දේ පිළිබඳ ඔහු හොඳක් කරනවා නම් අපි සතුටු වෙනවා. වික්ටර් රත්නායක ශූරීන් වගේ අපේ බොහොම වටිනා කලාකරුවෙක්ට යම්කිසි හොඳක් වුණා නම් අපි සතුටු වෙනවා. නමුත් ඔහු කරන දේවල් ගැන අපිට වගකීමක් නැහැ. வணக்கம், நான் ஜெபமணி ரத்னம். පළවෙනි ඔබතුමාට උත්තරයක් මම දෙන්න කැමතියි. ඔබතුමා හැවුවා අපි මේ සුව කිරීමේ සම්බන්ධව කිතුණු දහම තුළ අපි කොයි වාගේ ස්ථාවරයද සිටින්නේ කියලා. ඒක ඊටාම පැහැදිලි. යේසුස් වහන්සේ මේ සුව කරපු අවස්ථාවේදී එයාට කිව්වා මේ කාටද කියලා කියන්න එපා කියලා. කියන්නේ උන්වහන්සේගේ බලාපොරොත්තු වුණේ සුව කිරීම නෙවෙයි. සුවේ විලා මිනිසුන්ට ලැබෙනවා, ඒක නැති වෙනවා. ඒක කාටත් ඒක පොදුයි. කවදා හරි දවසක මිනිසෙක් මැරෙන්න වෙනවා. මැරුණාට පස්සෙ සදාකාල ජීවනයක් තියෙනවා. ඒ ජීවනය ගැන කියන්න තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. ඒ නිසා දැන් අපිට ඇති වෙලා තියෙන ප්‍රශ්න බොහෝ දුරට විවිධාකාර කණ්ඩායම් මේ බයිබල තුලේ තියෙන බොහෝ දේවල් හරියාකාර ක්‍රියාත්මක කරන්නේ නැති නිසායි අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. මේක කිතුණු ආගම විතරක් නෙවෙයි, එම ආගම තුල තියෙන දෙයක්. අපි දන්නවා බෞද්ධ ධර්මය තුල බොහෝ දෙනෙක් වැරදියාකාර ක්‍රියාත්මක කරන නිසා ඒ බෞද්ධ ආගමට කිලිටුකමක් එනවා. ඒ වගේම හින්දු ආගම තුලත් එවැනි කණ්ඩායමක් ඉන්නවා. අපි ගත්තා නම් මේ මුස්ලිම් ආගම තුල සාරා. දැන් මුස්ලිම් ආගම කියනවා නෑ අපිට එයාටත් සම්බන්ධයක් නෑ කියලා. නමුත් එතන අන්තවාදී කණ්ඩායමක හිටපු නිසා ලංකාවේ මේ තරම්
ලොකු ප්‍රශ්නයක් අපිට ඇති වුණා. එතනින් අපි දකිනවා එම ආගම තුළ මෙවැනි කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා සුව කිරීම දෙවියන් වහන්සේගේ බලය සඳහා බලය පෙන්눔 කරන පිණිස උන්වහන්සේ කරපු දෙයක්. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැත්නම් උන්වහන්සේගේ දේශනාව වෙන්නේ ස්වර්ග රාජ්‍ය ගැන. ඒ නිසා මම හිතනවා ඔබ දැනගන්න ඕනේ මේ ජාතික ක්‍රිස්තියානි සංවිධානය තුළ අපි නිතරම උත්සාහ දරන්නේ தேவ வசனය තුළ දෙවියන් වහන්සේගේ පැත්තට මිනිසුන්ව හරවන්න. நன்றி செலுத்துகிறோம். இந்த நேரத்தில் விசேஷமாக எங்களுக்கு இந்த சந்தர்ப்பத்தை கொடுத்தபடினா நேரத்தை குறிக்கும்படியாக சுருக்கமாக நான் பேச விருப்பப்படுகிறேன். தேசிய கிறிஸ்தவ ஒன்றியம் என்று சொல்லப்படும் போது இலங்கை தேசத்தில் கிட்டத்தட்ட 300க்கும் அதிகப்பட்ட ஒரு சில சபைகளை ஒன்றிணைக்கிறதான ஒரு திருச்சபையாக இருக்கிறது. அப்போ இலங்கை தேசத்தை நாம் எடுப்போமேயானால் சில பிரிவுகளை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. கிறிஸ்தவத்தில் முதலாவது நாங்கள் எடுப்போமேனால் கத்தோலிக்க திருச்சபை இருக்கிறது. அதன் பின்பதாக NCC என்று சொல்லப்படுகிறதான பாரம்பரிய திருச்சபைகள் இருக்கிறது. அந்த திருச்சபைகள் பிரதானமான ஸ்தானத்தை வகிக்கிறது. அவைகள் இரண்டுக்கும் அரசாங்கத்தினால் அங்கீகாரம் கொடுக்கப்பட்டிருக்கிறது. அதன் பின்பதாக இருக்கிறதான சபைகள் உங்களுக்கு தெரியும், சிலோன் பெண்டிகோஸ்டல் திருச்சபை என்று சொல்லப்படுகிறது. அதன் பின்பதாக இவேஞ்சலிக்கல் அலையன்ஸ் EAS என்று சொல்லப்படுகிற ஸ்தாபனம் இருக்கிறது. அதன் பின்பதாக NCF என்ற ஒரு ஸ்தாபனம் இருக்கிறது. அதுபோல் ஜெகோவா விட்னஸ் என்று ஒரு ஸ்தாபனம் இருக்கிறது. 7 Days Adventist என்று ஒரு ஸ்தாபனம் இருக்கிறது. இவைகள் பிரதானமான ஒரு இயங்கி வருகிறதான ஸ்தாபனங்களாக காணப்படுகிறது. இவைகள் இல்லாமல் அநேக திருச்சபைகள் நடத்தப்பட்டு கொண்டு வருகிறது. அவர்களுக்கு ஒவ்வொரு விதமான சிறிய சிறிய தலைமத்துவங்களை வைத்து அவர்கள் நடத்தி வருகிறார்கள். ஆனபடினால் இந்த பிரதானமாக ஸ்தாபனங்களிலே நடத்தப்படுகிறதான திருச்சபையானது மிகவும் கவனமாக வேதத்தினுடைய சத்தியத்தை அடிப்படையாக வைத்து மக்களுடைய வாழ்க்கையை நல்மயப்படுத்துவதற்காக பயன்படுத்துகிறதான ஸ்தாபனங்களாக காணப்படுகிறது. ஏனென்றால் இயேசு கிறிஸ்து உலகத்துக்கு வந்தது மனிதனுடைய வாழ்க்கையிலே ஒரு மாறுதல், அதாவது மனிதன் மனிதனாக வாழ வேண்டும் என்பதை சொல்லிக் கொடுப்பதற்காகத்தான் இயேசு கிறிஸ்து வந்தாரே தவிர சுகத்தை கொடுத்தார், அற்புதங்களை செய்தார், அடையாளங்களை செய்தார். ஆனால் இவையாவும் தற்காலிகமானது. அதை அவர் நேரடியாக ஃபோக்கஸ் பண்ணவில்லை. அவருடைய மிகவும் பிரதானமான நோக்கமானது இருந்தது, மனிதனுக்கு ஒரு மரணம் இருக்கிறது, இந்த மரணத்துக்கு பின்பதாக பரலோகம் சுவர்க்கம் என்று 2 இருக்கிறது. இந்த 2லே பரலோகம் போக வேண்டுமென்றால் இந்த இயேசுனுடைய பாவம் மன்னிப்பும் அதுபோல் அவருடைய வார்த்தையின்படி நடத்தலும் அவசியம். அதாவது ஒரு மனிதன் மனிதனாய் வாழ வேண்டும் என்பது தான் இயேசு கிறிஸ்துனுடைய ஒரு மிக முக்கியமான ஒரு குறிக்கோளாக இருந்தது. இன்று உலகத்தில் நாங்கள் எங்கே பார்த்தாலும் கூட எல்லா மதங்களிலும் கூட வித்தியாசமான தரப்பினர்களை நாங்கள் பார்க்கிறோம். எந்த மதத்தை எடுத்தாலும் அதை நான் சிங்களத்திலே தற்போது உங்களுக்கு விளங்கப்படுத்தினேன். மதங்களிலே அதாவது அந்தவாதி என்று சொல்லுவார்கள், இல்லாவிட்டால் மாயமான சூழ்நிலையில் வைத்து காரியங்களை செய்கிறவர்கள் இருக்கிறார்கள். இப்போ நாம் இந்தியா தேசத்தை எடுப்போம்னால் கடந்து போன காலங்களில் அமெரிக்க ஜனாதிபதி ட்ரம்பை ஒரு வாலிபர் ஒரு கோயில் ஒன்று சரக்காட்டி அதில் அவர் அந்த மாலைகளெல்லாம் போட்டு ஊதுபத்திகளை பற்ற வைத்து வணங்குகிறார். அப்போ வணங்கும்போது அது அவருடைய சொந்த அபிப்பிராயம். அப்படியாக உலகத்திலே மனிதனுக்கு தன்னுடைய சொந்த காரியங்களை செய்வதற்கு பூரணமான அனுமதி உண்டு. அதை நாம் எடுப்போம்னால் மனித உரிமை என்று சொல்லலாம். அப்போ நாங்கள் இன்று இலங்கை தேசத்தை பார்ப்போம்னால் முதலாவதாக 1883 வருஷத்தில் முதல் மத கலவரமானது உருவாகி இருக்கிறது. கொட்டனை லுசியாஸ் சேர்ச்சிக்கும் அங்கே அருகில் இருந்தான பன்சலுக்கும் இடையில் அதில் ஒரு போலீஸ்காரர் கூட தன்னுடைய ஜீவியத்தை இழந்திருக்கிறார். அது முதலாவதாக ஏற்பட்ட சம்பவம். 2வது 1915 முஸ்லீம் மக்கள் சிங்கள மக்களுக்கு இடையில் ஒரு பிரச்சனை ஏற்பட்டது. 1930 மலையாள ஜனங்களுக்கு மத்தியிலே ஒரு பெரிய பிரச்சனை ஏற்பட்டது. 1940 மலையாள மக்கள் எல்லாருமே இந்தியாவுக்கு அனுப்பப்பட்டார்கள். 1948 நாம் பார்க்குறோம் அந்த தமிழ் மக்கள் இந்திய தமிழர்களுக்கான பிரஜா உரிமை ரத்து செய்யப்பட்டது. 1950 தமிழ் சிங்கள பாசையானது உருவாகியது. அதன் பின்பதாக எங்களுக்கு தெரியும் 30 வருடங்கள் யுத்தத்திலே நாங்கள் பாடல்களை பட்டிருக்கிறோம். அப்போ மிக மதம் என்று சொல்லும்போது மதமானது மனிதனை மனிதனாக வாழ வைப்பதற்கு செய்ய வேண்டிய ஒரு முக்கியத்துவத்தை பணிக்கிறது. அதுபோல் இந்த நம்முடைய இப்பொழுது இருக்கிறதான இந்த திருச்சபைகளுக்கு தர்மவாதி இல்லாவிட்டால் போர்ன் அகெயின் என்று சொல்லப்படுகிற மக்களுக்கு இருக்கிற பிரச்சனை என்னவென்றால் இலங்கை தேசத்தில் இதுவரை அவர்களுக்கான ஒரு அங்கீகாரம் கொடுக்கப்படவில்லை. கத்தோலிக்கத்தை எடுப்பீர்களானால் அவர்களுக்கு ஒரு அங்கீகாரம் இருக்கிறது, அவர்களை ஒரு கட்டுக்கோப்புகளாக கொண்டு செல்லக்கூடிய வாய்ப்பு இருக்கிறது. அதுபோல் NCC எடுப்பீர்களானால் அவர்களை கட்டுக்கோப்பாக கொண்டு போவதற்கு வாய்ப்புகள் இருக்கிறது.
பலதரப்பட்ட காலங்களில் நூற்றாண்டுகளாக இலங்கை தேசத்தில் இருக்கிறதான அரசாங்கங்களுக்கு இவளை இந்த கட்டுப்பாட்டுக்குள்ளாக கொண்டு வருவதற்காக அநேக விதமான மகஜர்கள் எங்களால் கொடுக்கப்பட்டிருக்கிறது. இப்பொழுது இருக்கிற ஜனாதிபதியை நேரடியாக கிட்டத்தட்ட ஒரு 45 நிமிஷம் இந்த காரியத்தை குறித்து அவருக்கு கதைத்திருக்கிறேன். இந்த காரியத்தை அவரும் மறைந்திருக்கிறார். அப்போ அரசாங்கத்துக்கு மிகவும் ஒரு பொறுப்பு இருக்கிறது. இந்த சூழ்நிலையை, இந்த மதங்களை சரியாக நடத்துவதையானால் அதற்குரிய அங்கீகாரத்தை கொடுப்பார்களேயானால், ஒரு ஸ்தாபனம் இருக்குமேயானால் அந்த அங்கீகாரத்துக்கூடாக இந்த கட்டுக்கோப்புக்குள்ளாக கொண்டு வர முடியும். இந்த பாருங்கள், இந்துக்கள் இருந்தாலும் கூட எவ்வளோ காரியங்களை செய்தாலும் கலாச்சார அமைச்சு இருக்கிறது, அதற்கூடாக ஒரு கட்டுப்பாடை கொண்டு வரலாம். அதுபோல் மற்ற மதங்களுக்கும் ஏதோ ஒரு கட்டுப்பாடுகள் இருக்கிறது. இப்போ இந்த கட்டுப்பாடற்ற தன்மை நிமித்தமாக தான் எங்களுக்கு இந்த பிரச்சனைகள் ஏற்படுகிறது என்பதை தெளிவாக மீடியாவில் இருக்கிற நீங்கள் புரிந்து கொள்ள வேண்டும். ஏனென்றால் உலகத்தில் எந்த ஒரு காரியத்தையும் எந்த ஒரு ஸ்தாபனங்களும் ஒன்றாக இருக்கும்போது, இப்போ சிரசை என்று சொன்னால் அந்த சிரசை மீடியாவிலே ஒரு கட்டுப்பாடு இருக்கும்போது அந்த கட்டுப்பாடுக்குள்ளாக அந்த மீடியாவை அழகாக கொண்டு போக முடியும். அப்போ இன்று பிரதான கடமை இருக்கிறது அரசாங்கத்துக்கு இதுக்கு ஒரு அங்கீகாரத்தை கொடுப்பது. அப்போ அதை செய்யாவிட்டால் தொடர்ந்தும் இந்த பிரச்சனைகள் போய்கொண்டு தான் இருக்கும். அப்படியே போய்கொண்டு இருந்தாலும் கூட மனித உரிமை என்று நாங்கள் வரும்போது மனிதனுக்கு அவன் செய்ய வேண்டியதை செய்வதற்கு உரிமைகள் இருக்கிறது. ஆனபடினால் அவனுக்கு இருக்கக்கூடிய அந்த உரிமைகளை கொடுக்க வேண்டியது மிகவும் முக்கியமான ஒரு காலகட்டத்தில் இருக்கிறோம். இன்று பார்ப்போமேனால் இலங்கை தேசமானது நாளுக்கு நாள் பிரச்சனைகள், துன்பங்கள் உடனுக்குடன் ஓடிக்கொண்டிருக்கிறது. இந்த நேரத்தில் இந்த போர்ன் அகெயின், அதாவது விக்டர் ரட்நாயக் அந்த இடத்துல போனது எல்லாரும் சொல்லுவார்கள், ஏதாவது ஒரு பிரச்சனை வரும்போது, இல்லாவிட்டால் ஒரு வியாதி வரும்போது ஒரு வைத்திய இடத்துல போகிறது போல யாராவது சொல்லுவார்கள், ஏன்னால் அந்த கோயிலுக்கு போனால் சுகம் கிடைக்கும், இந்த கோயிலுக்கு போனால் சுகம் கிடைக்கும் என்று சொன்னது போல அவர் என்ன செய்திருக்கிறார், ஒரு நம்பிக்கையில் அங்கே போயிருக்கிறார். ஆனபடினால் அதை நாம் குறை சொல்ல முடியாது. அவர் அதை போர்ன் அகெயின், அதாவது கிறிஸ்தவத்துக்கு மாறுவதற்காக போகவில்லை, தனக்கு சுகத்தை பெற்றுக்கொள்வதற்காக போனார். ஆனால் அதை வைத்து அன்றைய தினத்தில் இருந்து தான் இந்த போர்ன் அகெயின் என்று சொல்லப்படுகிறதான பட்டமானது எங்களுக்கு கொடுக்கப்பட்டிருக்கிறது. அப்படினால் போர்ன் அகெயின் என்று சொல்லுவது ஒரு மதம் அல்ல. போர்ன் அகெயின் என்று சொல்லுவது ஒரு இறைவனோடு கூட தொடர்பு கொள்ளுகிறதான ஒரு 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 தொடர்பு, அவ்வளோதான். இயேசு ஒரு மதத்தை உருவாக்க வந்தவர் அல்ல. இயேசு சொன்னார், நானே வழியும் சத்தியம் ஜீவனுமாக இருக்கிறேன் என்பதை சொல்லிதான் ஆண்டவர் தெளிவாக சொன்னார். அப்படினால் இந்த அருமையான நல்ல நாளிலே ஒரு ஊடகத்துறைங்கிற ரீதியில் நீங்கள் செய்ய வேண்டிய முக்கியமான காரியம் என்னவென்றால், இலங்கையில் இருக்கிற குழப்பங்களும் காரியங்களும் காணுமானது. இன்னும் மதங்களுக்கிடையிலே ஒரு பிரச்சனையை உருவாக்கி அதை தங்களுக்கு லாபமாக அதிகமாக மீடியாவில் நான் பார்க்குறது என்னவென்று சொன்னால், இந்த விக்டர் ரட்நாயக்காவுடைய பிரச்சனையை வைத்து அந்த மீடியாவை மேலே கொண்டு போவதற்கு முயற்சி செய்கிறார்கள். பார்க்க முடியாதவர்களும் பார்க்க வைக்கிறார்கள். ஒருபோதும் மீடியாவை பார்க்காதவர்கள் கூட விக்டர் ரட்நாயக்காவை போட்டு தலையங்கத்தை போடும்போது அதை வைக்கிறார்கள். அப்போ மீடியாவுக்கு ஒரு பெரிய பொறுப்பு இருக்கிறது. மதங்களுக்கு இடையிலே ஒரு உணர்வையும் ஐக்கியத்தை கொண்டு வருவது, ஜாதிகளுக்கு மத்தியிலே இனங்களுக்கு மத்தியிலே ஒரு ஐக்கியத்தை கொண்டு வருவது. அப்படினால் தங்களுடைய சொந்த லாபங்களுக்காக மதங்களையோ இல்லாவிட்டால் மக்களையோ கொச்சைப்படுத்தி பேசுவதை விட்டு இந்த தேசத்தை கட்டி எழுப்புவது எப்படி என்பதை சிந்திப்பில்லையானால் அது வரவேற்கக்கூடியதாக இருக்கும். தேசிய கிறிஸ்தவ ஒன்றியத்தினுடைய இன்றைய தினத்தில் அநேக காரியங்களை சிங்களத்தில் என்னுடைய காரியதர்சியானவர்கள் விளங்கப்படுத்தியிருக்கிறார். அதுபோல் உங்களுக்கு ஒரு கடிதம் கொடுக்கப்பட்டிருக்கிறது. அதை நீங்கள் சரியாக பயன்படுத்தவில்லையானால் நான் நினைக்கிறேன் ஒரு நல்ல எதிர்காலத்தை இந்த மதங்களுக்கூடாக எங்களுக்கு பெற்றுக்கொள்ள முடியும். நன்றி, வணக்கம். நான் ஜெபமணி ரத்னம், போதகர் ஜெபமணி ரத்னம். මගේ නම පාස රවි ඩිසිල්වා. මම ජාතික ක්‍රිස්තියානි සහෝදරත්වයේ NCF නියෝජනය කරනවා. මේ වෙලාවේදී කියන්න කැමති මේ වික්ටර් රත්නායක මහත්මයාගේ ජීවිතය තුළ ඇතිවෙච්ච මේ සිදුවීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ මේකට දුන්න ප්‍රචාරණයත් සමග ඇති වුණා වූ තත්ත්වය නිසාම විශේෂයෙන්ම 1.3ක පමණ සිටින ගැලවීම ලත් බෝනගේ අධ්‍යාත්මික අත්දැකීමකට ඇතුල් වුණු කිතුණුවන් දැඩි අභියෝග රාශියකට මුහුණ දීලා තිබෙනවා. අවුරුදු 72කට විතර පසුව මේ වෙලාවේදී කියන්න කැමති විශේෂයෙන්ම ඔබට මේ බෝනගේන් කියන වචනය අපගේ
ජේෂ්ඨ දේවගතිතුමන්ලා විග්‍රහ කරා මේක ඇවිල්ලා එක්තරා පැත්තකින් දේවස්ථානයක්, නිකායක්, සංවිධානයක් නෙමෙයි ආගමික. මේක ඇවිල්ලා කිතුණු අධ්‍යාත්මික අත්දැකීමක්, ජීවිත පරිවර්තනයක් තුලින් ඇතිවෙන වෙනසයි. ඉතින් මේක අවුරුදු 2000ක් පමණ කාලයක් පුරා මේ වචනයේ තියෙනවා. මේක අදීයේ ආපු වචනයක් නෙමෙයි. ඒ නිසා මම ඔබ ධෛර්යමත් කරනවා විශේෂයෙන්ම ලෝකේ පුරා මේ බෝනගෙන් අත්දැකීම ලැබපු බොහෝ සෙනගක් සිටිනවා. අපි දැක්කා. දේවගති රෝහන් ඩී.එස්. ඒකනායක සහෝදරතුමා ඒ පිළිබඳ විග්‍රහයක් කරා. අද ලෝකේ ජනාධිපතිවරු, අගමැතිවරු, ඔලිම්පික් ක්‍රීඩකයන් ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් ලක්ෂ ගණන් මේ බෝනගෙන් අත්දැකීම තුල ජීවිත පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි අපේ ලංකාවේ ඉතා කුඩා සෙනගක් සිටින්නේ 2 කෝටි 20 ලක්ෂයක් 30 ලක්ෂයක පමණ සෙනගක්. ඒ නිසා අපි හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕනේ මේ රටේ ප්‍රධාන ආගම් 5ක් තිබෙනවා. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි. ඒ නිසා හැම ආගමක්ම නියෝජනය කරන අය සහජීවනයෙන් යුතුව එකට කටයුතු කිරීම තුළින් මෙවැනි අර්බුද වලින් ජය ගන්නට පුළුවන්. ඒ නිසා මීට වඩා මාධ්‍යවේදීන් සහ විශේෂයෙන්ම මේ පිළිබඳව විවිධ අදහස් පළ කරන අය බුද්ධිමත්ව කල්පනා කිරීමත් නිවැරදි තීරණ අරගෙන විශේෂයෙන්ම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ඊටාම වැදගත් යයි අපි විශ්වාස කරනවා. ස්තුතියි. පින්තූරයක් ගන්න ඕනේ. පින්තූරයක් ගන්න ඉන්න ඕලත් පේන්නේ. Yes. මම සඳහන් කළේ යේසුස් වහන්සේ මතෙව්ස් සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ කියපු කාරණා. එතකොට යේසුස් වහන්සේ අපිට කියනවා අපගේ විරුද්ධකාරයන් අපව විවිධ හේතුන් නිසා පාවා දෙන්න පුළුවන් කියලා. එතකොට එක්තරා අතකට අපේ ජනතාව, අපි මේ රටට ආදරේ, මේ අපේ ශ්‍රී ලංකාව, අපි සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොමලා එකට ඉන්න අවශ්‍යයි. එතකොට අපිට ඉන්ට අපහසුකමක් ඇති කරන්න නීති රීති ගේන්ට කියලා සමහර කණ්ඩායමක් කියනවා නම් එක අතකින් අපව පාවා දීමක්. එතකොට මේ 14 එක වගන්තිය බෞද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ඉවත් කරනවායි කියලා තමයි ඊයේ. ඔව් ඉතින් සහෝදරයන් එහෙම වෙන්නත් පුළුවන් අපේ රටේ ඉන්න අය අපේ සහෝදරයෝ. අපි සලකන්නේ එහෙමයි. මොන ජාතියක් වුණත් ශ්‍රී ලාංකිකයන්. අපි ඒ සමානත්වයෙන් තමයි, මොකද යේසුස් වහන්සේ කිසි මිනිසෙක් වෙනස් කරේ නැහැ. අර සමාරියේ ස්ත්‍රියක් යම් කිසි ලොකු වරපතල වරදක් ඉන්නකොට උන්වහන්සේට ගල් ගහන්නට එනකොට ඒ කාන්තාවට යේසුස් වහන්සේ ඒ කාන්තාව නිදහස් කරා. එතකොට අපේ මිනිස්යන් වශයෙන් අපි ඔක්කොමලා මිනිස්සුයෝ. මනුෂ්‍යත්වයේ වැදගත් වෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයන් අපේ සහෝදරයෝ කියලා සලකනවා. අපේ ආගම් 33000ක් තියෙනවා කිව්වා. ඒ නිකායන් අපේ සහෝදරයෝ. එතකොට ඒ අය වෙන්න පුළුවන්, අපේ රටේ ජනතාව වෙන්න පුළුවන්, අපව පාවා දීම් කරන්න පුළුවන්, අපව නඩු ශාලාවල වලට ගෙනියන්න පුළුවන් කියලා බයිබලයේ කියනවා. එහෙම ගෙනිච්චත් බය වෙන්න එපා කියලා උන්වහන්සේ කියනවා. සත්‍ය වෙනුවෙන් හිට ගන්න. මොකද යේසුස් වහන්සේ කිව්වා සත්‍යයයි ජීවනයයි මාර්ගයයි මම උන්වහන්සේ කියලා. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් හිට ගන්න අයට උන්වහන්සේ
ඒ කරුණාව දක්වනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඔව්. 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 දැන් 1998 ඉතාමත් සමීක්ෂණයක් කරලා වාර්තාගත කරලා නිකුත් කරන ලද ප්‍රකාශනයක් තියෙනවා. ඒකේ අපිට ඒ සංඛ්‍යා ලේඛන හැම දිස්ත්‍රික්කයකම ප්‍රාන්තයකම තියෙන කරුණු කාරණා තියෙනවා. National Church Survey කියලා එකක්. මම ඒකේ පිටපතක් ගෙනල්ලා තියෙනවා. මේකේ යම් කිසි දුරකට ඒ වගේ ඔක්කොම විස්තර ටික තියෙනවා. හැබැයි මේකට පස්සේ අලුත් කරලා නැහැ. ඉතින් ඒ නිසා අපිට ආසන්න සංඛ්‍යාවක් තමයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ස්ථීර වශයෙන් ලෝක සංඛ්‍යාවන් ගන්න අපිට තියෙන විවිධ ආයතනය. ඕපන් ඩෝස් කියලා ආයතනයක් තියෙනවා. ඒවා ලෝකේ පිළිගත් ආයතනය. ඩේවිඩ් බැරට් රිසර්ච් සෙන්ටර් කියලා, පිව් රිසර්ච් සෙන්ටර් කියලා ඒ වගේ ලෝකේ පිළිගත් රිසර්ච් සෙන්ටර්ස් තියෙනවා. ඒ තුලින් අපිට මේ අනිත් සංඛ්‍යා ලේඛන ගන්න පුළුවන්. මේකේ රෝමානු කතෝලික පල්ලිත් ක්‍රිස්තියානි පල්ලිත් ඒව සඳහන් තියෙනවා. කවුද? ඔව්. මම වාසියට කිව්වේ නැහැ මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. මාධ්‍ය වේදිනුත් මාරු කරනවා. නමුත් ඒවා මොන හේතුවක්ද කියන මම විනිශ්චය කරන්න යන්නේ නැහැ. ඔව්. ඔව් දැන් අපි කරන්න හදන දේ තමයි මේ එක පියවරක්. මේ මෙලෙස මාධ්‍ය ඒ වගේම අපි අනිත් දැන් අපි කාඩිනල් තුමාවත් මුණ ගැසෙන්න උත්සාහ දරනවා. එතකොට අපි අනිත් සන්දාන මුණ ගැසෙන්න දැනටමත් එක කණ්ඩායම මුණ ගැසිලා මේක ගැන අපි කටයුතු කරන්න උත්සාහ දරනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ මතකය බොහොම ටික වෙලාවකනේ තියෙන්නේ. ඉතින් ඕක මොකක් හරි එච්ච ගමන් ඔක්කොම උනන්දු වෙනවා. ඊට පස්සේ ඕක යට යනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් වලදී කොහොම හරි අපිත් උත්සාහ දරනවා. අනිත් කිතුණු සංවිධානත් සමගම අපි NCESL ආයතනය මුණ ගැසුණා ගිය සතියේ. දැන් මේ මාසයේ අවසන් වෙන්න ඉස්සෙල්ලා අපි කාඩිනල් තුමාව මුණ ගැසෙන්න අදහස් කරනවා. අපි Fellowship of Free Churches එකත් එක්ක අපි නිතරම සාකච්ඡාවෙන් යනවා. එතකොට ඒ වගේ අපි යම් ප්‍රාන්තයන් දරනවා. මේක අපි කල්පනා කරනවා දේශපාලන නායකයන්වත් මුණ ගැසිලා ඔවුන්ව දැනුවත් කරන්න. සමහර වෙලාවට නොදැනුවත් කමෙන් මේ දේවල් කරනවා වෙන්න පුළුවන්. මේවා කරන්න එපා. මේක රටට හානියක් වෙන්නේ. අපි චීනේ, නේපාලේ, ඉරානේ ඒ වගේ දේවල් අපි අරන් පෙන්눔 කරන්න යනවා. මේවයි උනේ. එතකොට ඒ නිසා ඔබතුමන්ලා මේක ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත කරන්න හදනවද? ඇත්තටම අඩු වෙන්න බලනවද? අඩු වෙන්න නම් අර ඉන්දියාවේ අගමැති කිව්වා වගේ ඕගොල්ලන්ට ඔහෙ ඉන්න දෙන්න. ඒගොල්ලොම මේ වෙනකන් කියන කත්තේ ඇති වෙනවා. ස්තුතියි. ඔබ සියලු දෙනාගේ පැමිණීම ගැන නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. අපේ දේශය උදෙසා අපි කෙටි යාඥාවක් කරන්න කැමතියි. ඒ නිසා කරුණාකරලා අපි සියලු දෙනා නැගිට සිටින්න කියලා මම ඉල්ලා සිටිනවා. ස්වාමිනී මේ වෙලාවේදී විශේෂයෙන්ම අපේ රට වෙනුවෙන් අපි යාඥා කරනවා. අපේ රට තුල විශේෂයෙන් ආගමික සහජීවනය වඩා ශක්තිමත්ව ගොඩනගන්න. ස්වාමිනී අපේ රටේ විශේෂයෙන්ම සෙනගට ඔබ වහන්සේගේ කරුණාව තබන්න. ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලයත් අපි මේ වෙලාවේ බාර කරනවා. ස්වාමිනී මේ දේශය නිවැරදිව ගොඩනගන්නට පාලනය කරන්නට ස්වාමින් වහන්සේන්ට නිවැරදි තීරණ ගන්නට ඔබතුමාගේ ප්‍රඥාව දැනගැන්ම ආශිර්වාදය ඉල්ලලා අපි යාඥා කරනවා. අපි මේ අවස්ථාව නිසා ස්තුතිවන්ත වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්.